නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, හිතක් ඇතුලේ පිහිටුව ගන්න යහපත් අදහස තමාටත් යහපත පිණිස පවතිනවා, අනිත් අයටත් යහපත පිණිස පවතිනවා. හිතක් ඇතුලේ ඇති වුණොත් එහෙම අයහපත් අදහසක්, ඒ අයහපත් හිත තමාටත් විපත පිණිස පවතිනවා, අන් අයටත් විපත පිණිස පවතිනවා. ඒ නිසා අපේ ජීවිතේ අපි ගත කරනකොට ගොඩාක් අවධානය යොමු කළ යුතු එකක් පින්වතුනි. අපේ හිත ඇතුලේ තියෙන්නේ යහපත් සිතුම් පැතුම්ද අයහපත් සිතුම් පැතුම්ද කියලා. ඒ යහපත අයහපත අපි කොහොමද තෝරගන්නේ? යහපත අයහපත අපි බලන්නේ නුවණින් සලකලා. මං මේ හිතන පතන දේවල් මට යහපත පිණිස පවතිනවද? අන් අයට යහපත පිණිස පවතිනවද? දෙපැත්තටම යහපත පිණිස පවතිනවද? මං මේ හිතන හිතුවිලි බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රශංසා කරපුවාද ගරහපුවාද? සත්පුරුෂයෝ විසින් ප්‍රශංසා කරන දේවල්ද ගරහන දේවල්ද? මට පිනක් උපද්දලා දෙන ඒවාද මට පවක් උපද්දලා දෙන දේවල්ද? ආන් හිමත් බලන්න ඕනේ. එහෙම බල බලා තමයි මහා කැපකිරීමකින් මහන්සියකින් අපි අපේ හිත පිරිසුදු කරගන්න ඕන. හරියට පින්වතුනි කිලිටි වෙච්චි ඇඳුමක් කිලුටු බල හෝදලා සුද්ධ කරගන්නවා වගේ මේ සිත පිරිසුදු කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ නිසා මේ හිතක තියෙන පිරිසිදු අදහස්, හිතක තියෙන ලස්සන අදහස් තමාට තනුන්ටත් යහපත ගේන හැටිත්, හිතක් ඇතුලේ හටගන්න කිලිටි සහගත අදහස් තමන්ට තනුන්ටත් විපත ගේන හැටි අපි හොඳට තේරුම් අරගෙන ඉඳීමේ වටිනවා. බුදුරජාණන් වහන්සේ වදාළන්නේ ධම්මපදයේදීනේ මනෝ පුබ්බංගමා ධම්මා. ජීවිතේ හැම දෙයකටම ප්‍රමුඛ දේ, මුල් දේ වෙනවා මනස. මනෝ සෙට්ඨා. ශ්‍රේෂ්ඨම දේ වෙනවා මනස. මනෝමය. හැම එකක්ම මුලින්ම හටගන්නේ හිතේ. මනසාචේ පදුට්ඨේන. යම්කිසි කෙනෙක් එබඳු මනස ලාමක අකුසල් වලින් දුෂ්ට කරගන්නවා, කිලිටි කරගන්නවා. කිලිටි හිතකින් භාසතිවා කතා කරනවා, කරෝතිවා කයින් ක්‍රියා කරනවා. තතෝනං දුක්ඛමන් වේති. එතන යා හදන්නේ දුක කියලා. ඒ දුක තමන්ගේ පස්සේ එන්න පටන් ගන්නවා. හරියට චක්කංව වහතෝ පදං. කරත්තේ බැන්දාට පස්සේ හරකව, ඒ හරක තියෙන පියවරක් පාසා කරත්ත රෝදේ පස්සෙන් එනවා වගේ. අර දුක් විපාකයේ තමන් පසුපස එනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වදාලා මනචාචේ පසන්නේන. කෙනෙක් හිත කුසල් වලින්, පින් වලින්, ලස්සන දේවල් වලින් සුන්දර කරගන්නවා, ප්‍රසන්න කරගන්නවා. වාසතිවා කරෝතිවා. ප්‍රසන්න මනසින් එක්කෝ වචන කතා කරනවා, එක්කෝ කයින් ක්‍රියා කරනවා. තතෝන සුඛමන් වේති. ආ එතන හදන්නේ සැප. ඒ සැපයත් එයාගේ පස්සේ එනවා ඡායාව අනපායිනි. තමාව හැර නොයන සෙවණැල්ල වගේ. මේ සෙවණැල්ලේත් කරත්තේත් සමානකම් දෙකක් තියෙනවා. ඒ තමයි අතහරින්න බෑ. සෙවණැල්ලත් අතහරින්න බෑ. කරත්තෙත් ගොනෙකුට බෑ අතහරින්න. එයා බැඳලා එයා කොච්චර ආස කළත් කරත්තින් ගැලවෙන්න බෑ. කරත්තින් ගැලවිල්ලක් නෑ. එයා පස්සේ මෙනවා. ආසයි එයා මේ කරත්තේ වදේ නැත්තම් හොඳයි කියලා. වදේ කියලා හිතෙද්දී පවා පස්සෙන් එනවා. හේවණැල්ලත් එහෙමයි. හේවණැල්ල තමන්ගේ පස්සෙම එනවා. හේවණැල්ලේ නම් ඇති වදයක් නෑ. නමුත් හේවණැල්ල පසුපසින් එනවා, ගැලවිල්ලක් නෑ.
ඔය වගේ තමන්ගේ පින පව විපාක දෙකක් අපේ පසුපසට එකතු කරනවා. පින විසින් සැප විපාකයක් එකතු කරනවා පස්සින් ලුහු බැඳගෙන එන්න. පව විසින් දුක් විපාකයක් එකතු කරනවා පස්සින් ලුහු බැඳගෙන එන්න. දෙකින්ම ගැලවෙන්න බෑ. දෙකින්ම ගැලවෙන්න බෑ. ඒ දෙකටම අපිව අමතකත් නෑ. පිනට අපිව අමතකත් නෑ. පවට අපිව අමතකත් නෑ. එනිසා පින්වතුනි කොච්චර හිතන්න ඕනද අපි? කොච්චර හිත ජීවිතේ හදාගත යුතුයිද? ඉතින් මේ අදහස් හිතවල දරාගෙනම අපි අද ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. දේශනාවට දායකත්ව දරන්නේ මීට වර්ෂයකට ඉහතදී මිය ගියපු පින්වත් ලීලා සමරසිංහ නැන්දනියටත් මිය පරලෝ ගියපු දෙමාපියන් ඇතුළු සියලු ඥාති සමූහයටත් පින් අනුමෝදන් කරන අදහසින් මීගමුව පන්සල පාරේ පදිංචි පින්වත් එම්.කේ. පියසේන මහත්මයාත් ඒ මහත්මිය සහ දූ දරුවන් සියලු දෙනා ඒක රාශී වෙලයි ධර්ම දානය සිද්ධ කරන්නේ තමන්ගේ නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන අදහසින්. පින්වතුනේ අපි කොයි කාටත් අපේ ජීවිතෙත් මරණය කියන එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මරණයටපත් වෙලා අපි මේ මනුස්ස ලෝකෙන් යනකොට යන්නේ අපි මනුස්ස ලෝකේ සකස් කරගත්ත මනුස්ස ලෝකේ එකතු කරගත්ත කිසිවක් අරගෙන නෙමෙයි. මේ මනුස්ස ලෝකයේ ඇතුලේ අපි සකස් කරගන්න සජීවී අජීවී කිසිම දෙයක් අපිට අරන් යන්න බෑනේ. අපිට තියෙන ධනය, දීපල, අපේ වස්තු සම්භාර, අපේ වාහන, අපේ ආභරණ මුද්ද කරුංගලයක දෙකක් අපිට අරන් යන්න බෑ. ඒවා මෙහෙ දාලා අපි යනවානේ. කොටිම අපි පරිහරණය කරපු කයත් අපි දාලා යනවා. ඊළඟට අපේ වටේ ඉන්න සජීවී අය, අපේ දරුවෝ, අපේ ඥාතීන්, අපේ මිත්‍රයෝ, බිරිඳ ස්වාමියා, අපේ දෙමව්පියෝ මේ කවුරුත් අපිට අරන් යන්නත් බෑ. අපි මේ ඔක්කොම දාලා යනවානේ. මේ ඔක්කොම ටික දාලා අපි මේ මනුස්ස ලෝකෙන් යන්න යනකොට අපිට දාලා යන්න බැරි දෙයක්ත් තියෙනවා. ඒ තමයි අපි කරගත්ත පින පව. දාලා යන්න බෑ. පස්සෙන් එනවා. මේ පින පව කියන එක රැස් වෙන තැනට කියනවා ආධ්‍යාත්ම ජීවිතය කියලා. මේ ජීවිතේ පැතිකඩ දෙකක් තියෙනවා. එකක් තමයි බාහිර. අනිත් එක ආධ්‍යාත්මය. සාමාන්‍යයෙන් ලෝකේ කතා කරන්නේත් ලෝකේ ගොඩනගා ගන්න උත්සාහ කරන්නේත් බාහිර. හේතුව බාහිර තමයි අපිට අනිත් අයට පෙන්වන්න පුළුවන්. අපි ගයක් හදලා පෙන්වනවා අනිත් කට්ටියට මේ මං අලුතින් හදපු ගේ. අපි වාහනයක් අරගෙන පෙන්වනවා මේ බලන්න මගේ අලුත් වාහනේ. අපි අලුතෙන් ඇඳුමක් ගත්තත් අපි දන්න කෙනාට පෙන්වනවා මේ මං ගත්ත ඇඳුම මේක ෂෝක්ද? අපි සපත්තු දෙයක් ගත්තත් අපි පෙන්වනවා මේක හොඳයිද? අපිට බාහිරට ඒවා පෙන්වන්න පුළුවන්. අපි හිතමු අපි ඕන්න යම්කිසි සාදයකට අපි ලස්සනට ඇඳලා අපි යනවා සමහරට සෙන්ට් එකකුත් ගහලා අපි සුවඳට යනවා. එතකොට බාහිර හැමෝටම මේක දැනෙනවනේ. එයා ඒකට වර්ණනා කරනවා. "ෂා ඔයා ළඟ අද හරි සුවඳයි. ඔයා අද හරි හැඩයි. ඔයාගේ විලාසිතාව අද හරි ලස්සනයි. කොණ්ඩේ හරි හැඩයි." අපිට කියනවා. බාහිරටම ප්‍රශංසා ලැබෙනවා. අපිත් බාහිරම පෙන්නනවා. බාහිරට ප්‍රශංසා කර කර බාහිර පෙන්න හිටියට බාහිර දේවල් ටික ඔක්කොම දාලා අපි යනවා. අපිට අමතකයි ආධ්‍යාත්මය. අපේ අභ්‍යන්තරය. ජීවිතේ අපිට අරගෙන යන්න තියෙන දේ ඒ අභ්‍යන්තරය. ජීවිත කතාවේ යම් මේ කෙලවරකට එන දවසට අපිට අනිවාර්යෙන් හැරි බලන්න සිද්ධ වෙන දේ අපේ ආධ්‍යාත්මය. ඒ ආධ්‍යාත්මයේ සටහන් වෙනවා. මම මේ විදිහේ දේවල් හිතුවා. මම මේ විදිහේ දේවල් කයින් කළා. මම මේ විදිහේ දේවල් කතා කළා. ඒක අභ්‍යන්තරේ හිටිනවා. ඒ අභ්‍යන්තරේ තමාට විතරක් පේන එකක්. ඒක තව දකින්න පුළුවන් දෙවිවරුන්ට, එර්දිමතුන්ට. ඒ බලන්න ඒ ආධ්‍යාත්මයේ හොඳ දේවල් තිබුණොත් එහෙම ඒක පේනවා දෙවිවරුන්ටත්. එක කාලෙක ලංකා ද්වීපයේ භික්ෂුන් වහන්සේලා 60 දෙනෙක් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේව වන්දනා කිරීම පිණිස මාවටු තොටින් නැව් නැගිලා ක්‍රමයෙන් දඹදිවට බැහැලා මේ දඹදිව තමලින්ගමුව කියන පටුනට වැඩම කරලා පිළිවෙලින් පැලලුක් නුවරට පිණ්ඩපාතේ වැඩියා කියනවා.
පැලලුම් නුවරට පිණ්ඩපාතේ වැඩලා ඒ පැලලුම් නුවර ඇසුරු කරගෙන මේ භික්ෂුන් වහන්සේලා 69 ඒ කාලේ වැඩ වාසය කරලා තියෙනවා. මේ භික්ෂුන් වහන්සේලා පැලලුම් නුවරට වඩින කාලේ වෙනකොට පැලලුම් නුවර වෙනත් භික්ෂු සංඝයා ඉඳලා නැහැ. ඒ කියන්නේ බොහෝ වෙලාවට මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරපු ගම් ප්‍රදේශේ වෙනත් භික්ෂුන් වහන්සේලා ඉඳලා නැහැ. ඒ ගමේ හිටපු මිනිස්සුන්ට හරි සන්තෝසයි. අනේ මහා සංඝරත්නය වැඩම කරලා. ඒ ගමේ හිටිය දුප්පත් යුවලක්. එයාට හිටිය තව චූටි දරු පැටියෙක්. මේ අය ධන සම්පත් වලින් දුප්පත් වුණාට පින්වතුනේ හරි ශ්‍රද්ධාවන්තයි. මේ තරුණ අම්මයි තාත්තයි චූටි පුතයි අර සංගරුවන වඩින දිහා බලාගෙන හිටියා. එයාට ආසයි දානයක් පූජා කරගන්නට. හැබැයි දන් දෙන්න වත් පොහසත්කම් ඇත්තේ නෑ ඒ අයට. අනේ අපට දානයක් දෙන්න තිබුණා නම් කියලා හිතින් ගොඩාක් හිතුවිලි හිත ඒ අය වාසය කළා. එයාගේ හිතේ දන් දෙන්න ඇත්නම් පින් කරන්න ඇත්නම් සංගරුවන පුදන්න ඇත්නම් කියන හිතුවිල්ල තියෙද්දීම ඔන්න එදා මේ දරු පැටියා ගේ පිටිපස්සට වෙන්න සෙල්ලම් කරනවා. සෙල්ලම් කරන තැන තිබුණා හුඹසක්. මේ තුඹසේ විසගොහෝර නාගරාජයෙක් වාසය කරනවා. ඒ නාගරාජයා මේ සාමාන්‍ය නාගරාජයෙක් නෙමෙයි. නිකං නායෙක් නෙමෙයි. එයා දිව්‍ය නාගයෙක්. ඔය නාගයන්ගේ තියෙනවනේ පින්වතුනි දිව්‍ය නාග කියලා කොටස. ඒ දිව්‍ය නාගයන්ට පුළුවන් වේස මවා ගන්න. ඒ අය මහා වස්තු සම්භාර වලට උරුමකම් කියනවා. අර හරියට සීලවන්ත නැතුව පින් කරගෙන හිටපු අය තමයි ගොඩක් වෙලාවට ඒ වගේ උපත ලබන්නේ. තිරසංගත උපතක්නේ. නමුත් එයාලට වස්තු සම්භාර තියෙනවා. මේ පොඩි එකා සෙල්ලම් කරගෙන ඉන්න ගමන් මේ හුඹසේ සිදුරු වලට අත දැම්මා. අත දානකොට අර නාගයාගේ ශරීරයේ ස්පර්ශ වුණා. නාගයක් කිපුණා. කිව්වලා මේ පොඩි එකාට දෂ්ට කරන්න නාගයා තුඹසෙන් එළියට ආවා. තුඹසෙන් එළියට එද්දීම මේ පොඩි ළමයා සෙල්ලම් කරගෙන හිටියේ. මේ ළමයා පොඩිකමට දන්නෙත් නෑ මේ සර්පෙක් මේ දෂ්ට කරන්න ආවේ. මේ ළමයා බයක් තෙති ගැනීමක් ඇති වුණේ. එක පාරට මේ පෙනේ පුප්පල ගහන්න හදන නාගයාගේ බෙල්ලෙන්ම ඇල්ලුවා. දැන් අර නාගයාට පුප්ප ගත්ත පෙනේ මේ පොඩි ළමයාට ගහන්න බෑ. මේ ළමයා මෙහෙම කඳෙන් අල්ලගෙන තදට මිරික ගත්තා. මේක සිද්ධ වෙනකොට අම්මයි තාත්තා දෙන්න ළඟට දුවගෙන එනවා. එතකොට නාගයා මේ දෙමව්පිය දෙන්නත් දැකලා අර පොඩි එකත් නාගයාගේ බෙල්ලෙන් අල්ලපු නිසා මේ අයගේ ජීවිත විනිවිද ඒ නාගයාට බලන්න පුළුවන්. ඒ නාගයාට එ르දිමත් හැකියාවක් තිබුණා මේ මිනිස්සු මොනවද හිතන්නේ කියලා බලන්න. අර වැඩිමහල් දෙන්නගේ හිත බැලුවා මේ නාගයා. ඒ බලද්දී නාගයාට මොකද්ද පේන්නේ? ඒ හිත් ශ්‍රද්ධාවෙන් පිරුණු හිත්. ඒ හිත් දන් දෙන්න ආසා කරන හිත්. ඒ හිත් පිනට කැමති හිත්. දැන් බලන්න පින්වතුනේ බාහිර කෙනෙක් අපේ දිහා බලන නිසා අපි අපේ රූපේ ලස්සනට හදාගන්නේ නැද්ද? අපේ බාහිර මිනිස්සු මන් දිහා බලනවනේ කියලා අපි රූපේ ලස්සනට හදා ගන්නවා. අපි පිළිවෙලකට අඳිනවා. අපි සමාජලට ඔන්න අපි හිතමු කොණ්ඩේ එහෙම අපේ මේ සුදු වේගන ආදී එනකොට අපි කොණ්ඩ කළු කරගන්නවා, පිළිවෙලක් කරගන්නවා නේ. ඇයි බාහිර මිනිස්සු අපිව දකිනවා. අපි සමාජලට දරුවන්ට එහෙම අවවාදත් අනුශාසනත් කරනවා නේද? ඉතින් පිළිවෙලකට ඉඳපල්ලා බාහිර මිනිස්සු බලාගෙන ඉන්නේ. අපි එහෙම කියනවානේ. බාහිරින් බලන නිසා, බාහිරට පෙනෙන නිසා අපි බාහිර ලස්සනට හදනවා. අභ්‍යන්තරය ගැන අපිට උනන්දුවක් නැත්තේ ඇයි? අභ්‍යන්තරේ කාටවත් පේන්නේ නැහැ කියලා හැඟීමක් අපිට තියෙනවා. නම් බලන්න අභ්‍යන්තරේ අනිත් අය දනී නම් අභ්‍යන්තරේ ඒ අයට පෙනෙන්න ගනී නම් නේ. අර නාගයා මේ මහ දෙන්නාගේ අභ්‍යන්තරේ බැලුවා. බලද්දී නාගයාගේ හිත ප්‍රීතියට පත් වෙන විදිහේ ලස්සන ජීවිත දෙකක් ඒ ඇතුලේ තියෙනවා. බාහිරින් බැලුවොත් එහෙම දුප්පත් මිනිස්සු. දානයක් පූජා කරගන්නවත් සල්ලි ටිකක් නැති මිනිස්සු. හැබැයි අභ්‍යන්තරේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර ඉන්න, ධර්මයේ ගුණ සිහි කර කර ඉන්න,
සංගරුවනේ ගුණ සිහි කරගෙන ඉන්න ශ්‍රද්ධාවන්ත හිත්. අනේ අපිට යමක් කමක් තියෙනවා නම් ඒ තියෙන ටිකෙන් සංගරුවනට දන් දෙනවා කියලා හිත හිත ඉන්න දාණයට බැඳුණු හිත්. සිල් රැකීම හොඳයි කියලා හොඳට හිත ඇතුලේ අදහසක් තැම්පත් කරගෙන සිල් රකින්න ආසාවෙන් ඉන්න හිත්. නාගයාගේ කෝපය සංසිඳුණා. මේ නාගයා කල්පනා කළා අනේ මේ ඇයට මගෙන් වරදක් වෙන්න ගියේ. මෙබඳු පිරිසක් උදෙසා මම විපතක් අරගෙන ඉන්නයි ගියේ. මේ ඇයගේ දරුවාට දෂ්ට කරලා ඒ ප්‍රිය පුත්‍රයාව ඝාතනය කරා නම් අනේ මේ වගේ ගුණවන්ත දෙන්නෙකුටනේ මං වේදනාව ගේන්නේ. මං ඒ නිසා මේ අයගේ අදහස මුදුන් පමුණුවන්න ඕන. ඒ නාගරාජයා ළඟ තිබුණා නාග මාණික්කයක්. මේ නාගරාජයා තමන්ගේ තුඹසේ ඇතුලේ තිබුණු ඒ නාග මාණික්කය මේ දුප්පත් ජෝඩුවට ලබා දුන්නා කියනවා. ඒ සැපයටපත් වුණා. සැපයටපත් වෙච්ච ඒ අය තමන්ගේ අභ්‍යන්තරයේ තිබුණු ඒ ලස්සන හදවත් වලින් ගොඩාක් පින් කළා. පින්කොට ඒ සියලු දෙනා මරණින් මත්තේ සුගතියේ උපන්නා කියලා තමයි සද්ධර්ම අලංකාරය වර්ණනා කරන්නේ. ඒ කතාවේ නම පුත්‍ර වස්තුව. පින්වතුනේ ඒ හිතක් ලස්සනට ගොඩනගා ගත්තොත් නේ මේ හිතේම තියෙනවා තවත් පැතිකඩ. ඒ හිතේ අවලස්සන දේවල් තැම්පත් කර ගැනීම. බලන්න ලස්සන හිතක් තිබුණොත් ඒකෙන් Tamanටත් යහපත වෙනවා. අනිත් අයටත් යහපත වෙනවා. දැන් අර නාගරාජයාත් මහා පිංකමක කොටස්කාරයෙක් බවට පත් වුණා. ලස්සන හිතක් තිබිච්චි දෙන්නෙක් හිටපු නිසානේ. නාගරාජයාගේ නාගමාණික්‍ය නිසා තමයි සංගරුවන විශේෂයි අරාය දම් පූජා කළේ. එතකොට නාගයා ඊ පිණි කොටස්කාරයෙක් නෙවෙයිද? ඒ නාගයා අද පිණි කොටස්කාරයෙක් බවට පත් වුණා. 38 වෙනියට කියවෙනවා ස්වර්ණ තිලකා වස්තුව. ස්වර්ණ තිලකාවගේ කතාව. මේ කතා පුවත ලංකාද්වීපයත් එක්ක සම්බන්ධ එකක්. ලංකාද්වීපයේ අනුරාධපුරයේ එක ශ්‍රද්ධාවන්ත ස්ත්‍රියක් හිටියා. මේ ස්ත්‍රිය නිතරම මල් කඩාගෙන ගිහිල්ලා අබේගිරි විහෙරේ දාගෙබ වඳිනවා. දවසක් මේ ස්ත්‍රිය තමන්ගේ බාල දුවත් කැඳවාගෙන දාගෙබට මල් පූජා කරන්නට මලුත් අරගෙන ගියා. මල් අරගෙන යනකොට අර මල් ආසනේ දූවිලි වැටිලා කිලිටි වෙලා තිබුණා. එතකොට මේ උපාසිකාව දුවගේ අතට මල් ටික දීලා කිව්වා මේ පුතේ ඔයා ඔහොම ඉන්න මම මේ මල් ආසනේ පිරිසිදු කරන්න වතුර ඩිංගිත්ත කරන් ඉන්න කියලා වතුර අරගෙන ඉන්න මේ අම්මා පිටත් වෙලා ගියා. අර බාල කෙල්ලට අම්මා වතුර එක අරගෙන ඇවිල්ලා මල් ආසනේ සුද්ධ කරනකන් ඒ චුට්ට ඉවසාගෙන ඉන්න බැරුව ගියා. මේ අපිරිසුදු මල් ආසනේ උඩම ඇය මල් සැරසිල්ලක් කරලා ඒ මල් සැරසිල්ල බුදුරජාණන් වහන්සේට පූජා කළා. එතකොට එතන ඉතින් තියෙනවා ගෞරවයේ දෝෂය. මල් ආසනේ පිරිසුදු කළා මල් වලට පැන් ඉහලා එහෙම කළේ නෑ. මල් පූජාව කළා හැබැයි. ඒ මල් පූජාව කළේ කාවුදෙසාද? තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේට මල් පූජාව කළා. මල් පූජාව කරලා එයා පතනවා මේ බුදුරජුන් උදෙසා මල් පූජා කරපු පිනේ අනුහසින් මං උපදින ආත්ම භාවයේ ශරීරයෙන් රන්වන් පාටට දිස්නයක්ද විහිදෙන තරම් ලස්සන රන්වන් වූ සිරුරක් ලැබේවා. තරුණ ගෑනු ළමයින්නේ. ඒ තරුණ ගෑනු ළමයි රූපෙට ගොඩාක් ආසයිනේ. ඒ නිසා ඇය පැතුවා මට මතු උපදින ජීවිතවලදී ලැබෙන්න ඕන චවිවරණයක් හරියට දිස්නේ ගහන තරම් රත්තරන් පාට. ඒ තරම් ලස්සන ශරීර වර්ණය මට ලැබෙන්න ඕනේ කියලා ඇය පැතුවා. එතන දැන් උන්න මල් පූජාව කරලා ඉවරයි. මල් පූජාව ඉවරනකොට අම්මා මෙතෙන්ට ආවා වතුරේකුත් අරගෙන. අනේ එනකොට මල් ආසනේ උඩ ගෙනාපු මල් ටිකෙන් මල් සැරසිල්ලකුත් කරලා. අම්මට කේන්ති ගියා. මේ වසලි මේ චණ්ඩාල කෙල්ල බුදුරජාණන් වහන්සේ උදෙසා කිසි ගෞරවයක් නැතුව මේ මල් පූජාව කරලා තියෙන හැටි. ඈ වසලියේ තී දන්නේ නැද්ද? මල් ආසනේ සුද්ධ කරලා මල් පූජා කරන්න ඕන කියලා අම්මා සැරදේවා. අම්මා සැරදානකොට මේ පොඩි කෙල්ලට කේන්ති ගියා.
මේ කෙල්ල තමන්ගේ අම්මට තමන්ගේ මව්ට දෝෂාරෝපණය කළා. මම චණ්ඩාල නම් මං වසලි නම් තීත් වසලිනි. තීත් චණ්ඩාලනේ කියලා අම්මට ඇඟිල්ල දික් කරලා අම්මාට පෙරලා දෝෂාරෝපණය කළා. අම්මා දුවට බයිනවා කියන්නේ වෙනම එකක්. දුවක් අම්මෙකුට බයිනවා කියන්නේ බරපතල එකක්. අම්මා කෙනෙක් තමයි දරුවෙක්ව මේ ලෝකෙට ජනිත කරන්නේ. ඒ දරුවාට මනුස්ස ලෝකේ ජන්මලාභය දෙන්නේ ඒ අම්මා. ඒ අම්මා දරුවාට දෝෂාරෝපණයක් කරනවා හෝ ඒ අම්මා දරුවාට තද වචනකින් කතා කරනවා හෝ කියන එක අම්මට අයහපත වෙනස පවතින්නේ නැහැ. හැබැයි තමන්ට ජන්මේ දීපු කාන්තාව තමන්ට මේ මනුස්ස ලෝකේ උපත දීපු කාන්තාව උදෙසා යම් දරුවෙක් සැරපරුස ආකාරයෙන් වචනයක් පිට කරනවා නම් හිතුවිල්ලක් හිතනවා නම් ඒක බරපතලට බලපානවා. හිතන්න පින්වතුනි මෙහෙම මව්පියන්ගේ ගුණ හඳුනාගෙන පූජා සත්කාර සම්මාන කිරීමෙන් සුගතියේ දොරටු ඇරෙනවා නම් ඒ දෙදෙනාට අගෞරව කිරීමෙන් කොයිතරම් බරපතල පාපයකට කරගහන්න සිද්ධ වෙනවද? මම වසලී නම් තීත් වසලීනේ මම චණ්ඩාල නම් තීත් චණ්ඩාලනේ කියලා අම්මාට පෙරලා දොස් කිව්වා. අම්මනේ ශබ්ද වුණා. ඒ සිදුවීම එදායින් අවසන්. සාමාන්‍ය ජීවිතය ගත කරන අයට ඒක අවසන්. කර්මයට එහෙම නෑ. පින්වතුනි අපි පිනක් කළොත් එහෙම කරපු පින්කම අපිට අමතක වෙන්න පුළුවන්. හැබැයි පිනට අපිව අමතක වෙන්නේ නෑ. පවුත් එහෙමයි. අපි පවක් කළොත් අපිට පව අමතක වෙන්න පුළුවන් මම මෙහෙම එකක් කළා කියන එක. පවට අපිව අමතක වෙන්නේ. පවත් අපි පස්සේ ලුහු බඳිනවා. පිනත් අපේ පස්සේ ලුහු බඳිනවා. මේ මල් පූජාව කරපු ස්ත්‍රියව මරණින් මත්තේ උපත ලබනවා. ඇය මරණින් මත්තේ ඒ ජීවිතේ කියන්නේ අනුරාධපුරේ ඉපදිලා ඒ වැඩිවියටපත් වෙලා කාලේ ගත කරලා ඇය උපත ලැබුවා මරණින් මත්තේ දඹදිව උත්තර මදුරා කියන නුවර. ඒ නගරේ හිටියා එක වීණා වාදනය කරලා මේ බොහෝම අමාරුවෙන් ජීවිතේ ගැට ගහගන්න චණ්ඩාල බ්‍රාහ්මණෙක් සැඩොල් බමුණෙක් හීන කුලේ. ඒ හීන කුලේ බ්‍රාහ්මණයාගේ දුව විදිහට ඇය උපදිනවා. ඇය යම් විදිහකට ප්‍රාර්ථනා කළාද ශරීරයෙන් කාන්තිය විහිදෙන තරම් රත්තරන් පාට සිරුරක් ඇය තරුණ වයසටපත් වෙනකොට ඇයට ලැබිච්ච ශරීරය දිස්නේ ගහන තරම් රන්වන් පාටයි. ඇය සාමාන්‍යයෙන් යම් තැනක මේ අඳුරු තැනක වාසය කළොත් එහෙම ඒ අඳුරු තැන ඉන්නකොට ඇය වටේට නිකන් කාන්තියක් වගේ පේනවා කියනවා. ඒ තරම්ම ඇගේ ශරීරයෙන් ප්‍රභාවක් විහිදෙනවා. එච්චර ලස්සනයි. මනමෝහණියයි දැකපු කෙනෙක් වසඟ වෙලා උමතු වෙන තරම් ලස්සනයි. ඒ නිසා ඇයට නම යෙදුනා ස්වර්ණ තිලකා. රත්තරන් පාට තිලකාව. ඒ ස්වර්ණ තිලකා කොච්චර ලස්සන වුණත් කොච්චර හැඩකාර වුණත් චණ්ඩාල කෙල්ලා. සැඩොල් කුලේ හීන කුලේ අතිශයින්ම පහත් කුලේ උසස් සම්භාවනීය මිනිසෙකුට බිරිඳක් වෙන්න වාසනාව ඇයට නැහැ. හැබැයි ඇය තරුණ වයසට එනකොට ඇය ආස කරන්නේම හොඳ උසස් කුලයේ සැපට හැදිච්ච මිනිහෙක්ගේ බිරිඳක් වෙන්නමයි. ඇය කැමති නෑ මේ සැඩොල් කුලයේ දුප්පතෙක් එක්ක යන්න. රූපෙන් හරියට ආඩම්බර වුණා. රූපෙන් කොච්චර ආඩම්බර වුණත් අනිත් හැමෝම ඇයට කතා කරන්නේ සැඩොලි සැඩොලි කියලා. බලන්න එක වතාවක් අම්මට සැඩොලි කියපු වචනේ සැඩොලි සැඩොලි කියන එකම අහන්න උනානේ. කර්ම විපාක. කර්ම විපාකේ විඳවා මහා අපහසුවෙන් දකින්න තියෙන එකක් නේ. පාප කර්මයේ විපාකේ. පුණ්‍ය කර්මයේ විපාකේ කියලා කියන්නේ සැප සොම්නස ඇතුව විඳින්න තියෙන එකක්. බුදුරජාන් වහන්සේ දේශනා කළා ඉද මෝදති පෙච්ච මෝදති කත පුඤ්ඤෝ උභයත්ත මෝදති. පින්කල කෙනා මෙලොවත් සතුටු වන්නේය පරලොවත් සතුටු වන්නේය දෙලොවම සතුටු වන්නේය.
පුඤ්ඤම් මේ කතන්ති නන්දති. මම පින් කරගත්ත කෙනෙක් කියලා ගොඩාක් සතුටටපත් වෙන්නේය. බිහියෝ නන්දති සුග්ගතින් ගතේ. හොඳටම සතුටු වෙන්නේ සුගතිය ගියාට පස්සේ. එයා සුගති ලෝකේ ඉන්නකොට එයාට සතුටටපත් වෙන්න දේවල්ම ජීවිතේට මුණ ගැහෙනවා. දැන් පින් කරපු අය ඔන්න ධනවත් වෙලා උපදිනවා. අපි ගත්තොත් සුගතියක්නේ මනුස්ස ලෝකේ. මේ මනුස්ස ලෝකෙට පින් කරපු කෙනෙක් කෙනකොට හොඳ ධනවත් පවුලක උපදිනවා. එයාට කිසි අපහසුයක් නැහැ. එයා සතුටින් ඉන්නවද නැද්ද? ඒ සතුට එයාට කියනවා ඔබ පින් කළා. ඒ සතුට එයාට ලැබෙන්නේ පිනටයි. එයාට දැසි දස්සු. එයාට කිසි කරදරයක් නැතුව හරි සනීපෙට ඉන්න පුළුවන්. සාක්ෂියක් එයා පින් කළා. එයාගේ රූපේ හරි ලස්සනයි. ඒ රූපේ සාක්ෂි දරනවා එයා පින් කළා. පින කියන්නේ එහෙම එකක් වෙනවා. ඒ වගේමනේ බුදුරජාන් වහන්සේ වදාලා ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්ත තප්පති. ඔහු මෙලොවත් තැවෙනවා. පරලොවත් තැවෙනවා. පව් කළ තැනැත්තා දෙලොවම තැවෙනවා. පාපම් මේ කතන්ති තප්පති අයියෝ මට පව් කෙරුණා කියලා තැවෙනවා. බියෝ තප්පති දුග්ගතින් ගතෝ දුගතියක උපන්නට පස්සේ ගොඩාක් තැවෙනවා. නිරේ ඉපදිච්ච නිරසත්තු කොච්චර තැවෙනවද? පෙරේත ලෝකේ උපන්න පෙරේතයෝ කොච්චර තැවෙනවද? තිරිසනුන් කොච්චර තැවෙනවද? එයාලගේ පවම ප්‍රකට වෙනවා. අපි පව් කළා කියන එක. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ අපි සකස් කර ගනිද්දී මේ කතා පුවත්වල තියෙන මේ විස්තර අපිට හරි වටිනවා පින්වතුනේ. අපෙන් සිද්ධ කරන පවත් පිනත් අපට උදා කරලා දෙන විපාක. ඇය උත්තර මදුරාපුරේ සැඩොල් ගමක ලස්සන උපදිනවා. නමුත් සැඩොලි කියන එකම අහනවා. තරුණ වයසටපත් වුණාට පස්සේ ඒ සැඩොල් ගමේ හිටපු මේ ප්‍රධාන සැඩොලා සැඩොලුන්ගේ නායකයෙක් ඉන්නවනේ. ඒ ප්‍රධාන සැඩොලාගේ පුතාව ඇයට විවාහ කරලා දෙන්න සූදානම් වුණා. ඉතින් ඇගේ දෙමව්පියෝ ගොඩාක් සතුටු වුණා. ඇයව විවාහ කරගෙන යන්න ඒ සැඩොල් තරුණයා ඇගේ නිවසට එනවා පෙරහැරෙන්. ඇය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. සැඩොල්ලුත් එක්ක මගේ සම්බන්ධයක් නැහැ කියලා ඇය මහා ජාතිමත් කාන්තාවක් වගේ හිතාගෙන හරි පහත් ආකාරයෙන් ගරහලා අර මනුස්සයාව එලව ගත්තා. නමුත් එලෙව්වාට මේ මිනිස්සුන්ට කේන්තියක් හටගන්නේ. මොකද ඇගේ රූප ස්වභාවයට හැමෝම මසංගලා ඉන්නේ. ඒ තරුණයා හරියට දුකටපත් වුණා. ඒ තරුණයාත් වීණා වයන්න දක්ෂයෙක්. ඒ තරුණයා දවසක් රජුරුව ළඟට ගිහිල්ලා රජු ඉදිරියේ වීණාව වයනකොට Tamanට වෙච්ච වේදනාව කිය වීණාව වැව්වේ. අනේ මං මෙහෙම ගෑනු ළමයෙකුට ආදරය කළාය. ඇය රන් පිළිමයක් වගේ හරි ලස්සනයි. අයියෝ ඒත් ඇය මේ මාහට අකමැති වුණාය. ඇය සැඩොලියක් වෙලත් සැඩොල් කුලයේ මේ ප්‍රධානියාගේ පුතා වන මට අකමැති වුණාය කියලා දැන් ඉතික තමයි වීණාවෙන් මෙයා වයන්නේ. රජුරු මේක අහන් හිටියා. රජුරු අහගෙන ඉඳලා මේ වීණා වාදනේ නවත්තාපන් කිව්වා. ඇහුවා උඹ මොකද්ද ඒ වය කියපු කතාව? කිව්වා අනේ දේවයිනි අපේ ගමේ ස්වර්ණ තිලකා කියලා ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා. මං එයාට හරියට ආදරය කළා. ඒ වුණාට ඇය මේ උසස් කුලයේ කෙනෙකුටමයි කැමති. ඇය කැමති නෑ සැඩොල් කුලයේ කෙනෙක් එක්ක විවාහ වෙන්න. අනේ මට ඇය නොලැබීම ගැනයි මම මේ ගීතෙන් කිව්වා. එතකොට රජුරුව මේ ගැන කරුණු කාරණා හොඳට හොයලා බැලුවා. ඇත්තද මේ කියන්නේ කියලා. ඒතර රජුරුවන්ට දැනගන්න ලැබුණා ඇත්තම තමයි මේ සැඩොල් ගමේ ඉන්නවා හිතා ගන්න බැරි තරම් මනමෝහනීය වූ රූප සෞන්දර්යයක් සහිත ස්ත්‍රියක්. පුදුම ලස්සන. ඇය ලස්සන වගේමයි හරි ආඩම්බරකාරී. ඇය කැමති නෑ සැඩොල් කාත් එක්කවත් එකතු වෙන්න. ඇය කැමති උසස් කුලයක කෙනෙක් එක්ක විවාහ වෙන්න. රජුරුව කල්පනා කළා මේගෙන් හොඳ ප්‍රයෝජනයක් කරගන්න පුළුවන්. ඒ තමයි පංච මදුරා කියන නගරේ උද්දාල කියලා බමුණෙක් ඉඳලා දෙනවා. ඒ උද්දාල කියන බමුණ හරි පුදුම සහගත මිනිසෙක්. මේ බමුණට ස්ත්‍රියෝ පෙන්වන්න බෑ. ස්ත්‍රීන්ව දැක්කොත් එහෙම මේ බමුණා
ඒ මොහොතේම පිරිසිදු වතුර වලින් මූණ හොද ගන්නවා. උදෑසනම ස්ත්‍රියවක් දැක්කොත් එහෙම චිකේ කියලා ආයේ හැරි ඇවිල්ලා මේ කිරි වතුරින් මූණ හොදනවා කියනවා. යම් වෙලාවක ඒ බමුණාට ගමනක් බිමනක් යන්න ඕන නම් හැමතිස්සෙම සේවකයෝ ඉස්සරහින් යනවා කියනවා මේ පාරට සුවඳ දී හේය. මොකද ස්ත්‍රීන් ගමන් කරපු ස්ත්‍රී ගන්ධය සහිත පාරකවත් මං යන්නේ කියලා. ඒ જાතියේ අමුතුම කෙනෙක්. ස්ත්‍රීන්ව පෙන්වන්නම බැරි තරම් ස්ත්‍රීන් පිළිකුල් කරපු අමුතුම විදිහේ චරිතයක් ඉඳලා තියෙනවා. නම මොකද්ද? උද්දාල. මේ උද්දාල කියන බ්‍රාහ්මණයාට සම්බන්ධයෙන් රජුරවන්ට තිබිලා තියෙන මොකක් හරි හිතුවිල්ල මේ උද්දාල බමුණාත් කොහොම හරි කාන්තාවකට අහු කරන්න ඕන කියලා හිතා. දැන් උද්දාල බමුණා කාන්තාවන්ගේ වසඟයට යන්නේ නේ. රජුරවන්ට එකපාර කල්පනා වුණා මේ ස්වර්ණ තිලකාව උද්දාල බමුණා ළඟට යවුවා නම් උද්දාල බමුණා අනිවාර්යෙන් දන ගහ ගන්නවා. ඒ තරම්ම මේ ලස්සනයි නේ කියලා. ඉතින් මේ ස්වර්ණ තිලකාගේ තාත්තත් එක්ක රජුරෝ කතා බහ කළා. කතා කරලා කිව්වා මේ ස්වර්ණ තිලකාව ඒ උද්දාල බමුණා ළඟට යවන්න ඕන. මෑට අභියෝගයක් දෙන්න ඕන පුළුවන් නම් ඔය ස්ත්‍රී රූපයෙන් උද්දාල බමුණාව අල්ලගන්න කියලා. ස්වර්ණ තිලකාව කැඳෙව්වා. රජුරෝ කිව්වා පුළුවන් නම් තීගේ ඔය ලස්සන රූපකායෙන් පංච මధుරාවේ ඉන්න උද්දාල කියන බමුණාව වසඟයට අරන් පෙන්නපන් කිව්වා. ඈත් අභියෝග වලට කැමති කෙනෙක්. ඈ බාරගත්තා. තමන්ගේ රූපේ ගැන ආඩම්බරයක් තියෙන කෙනෙක්නේ. ඈ කල්පනා කළා මගේ රූපෙන් ඒ උද්දාල බමුණාව අල්ලන්න බැන්න මේ රූපෙන් වැඩක් නැහැ. මං උද්දාල බමුණාව අල්ලනෝමයි. ඇය උද්දාල බමුණා හොයාගෙන යනවා පංච මధుරා වලට යන්න ඕන. දැන් උත්තර මధుරා වල ඉඳලා පංච මధుරා කියන පුරයට. ඇය රථයක නැගිටලා යනවා. යද්දී අතරමඟ රාජධානි 5ක ඇය කාලය ගත කළා. ඒ රාජධානි 5ේදීම ඇය වීණා වාදනයේ දක්ෂයිනේ. ඇය වීණා වැයුවා. ඒ වීණා වාදනය අහන්න ඒ රටේ රජවරු වීණා වයන තැනට ආවා. ඒ රජවරු මේ ස්වර්ණ තිලකාව දැක වසඟයටපත් වුණා. වසඟයටපත් වෙලා සේවකයන්ගෙන් අහනවා ඈ සස්වාමිකයිද? ඈ අස්වාමිකයිද? එතකොට සේවකයෝ කියනවා දේවයිනි ඈ අස්වාමිකයි. හැබැයි ඈ සැඩොලියක්. ඈ සැඩොලියක් කියපු ගමන් අර රජවරුන්ගේ හදවත් කඩා වැටෙනවා කියනවා. අයියෝ මේ මිනිස්සු ගරහනවා අපහාස කරනවා මං සැඩොලියක්ව කැඳව ගත්තොත් එහෙම. ඒ නිසා මේ මිනිසුන්ගේ අපහාස නින්දා හේතු කරගෙන අයියෝ මෙච්චර දෙව්දුවක් හා සමාන ස්ත්‍රියක් එක්ක වාසය කරන්නට අපට බැරුව ගියානේ කියලා ඒ රජවරු දුකටපත් වෙනවා කියන්නේ. දුකටපත් වෙලා ඔන්න ඊළඟ දවසේ ස්වර්ණ තිලකා ඒ රාජධානිය දාලා යනවනේ. ඇයි දැන් එයා යන්නේ කොහෙද? පංච මధుරා වලට. ඈ ඒ රට දාලා යනවා කියලා ආරංචි වුණාම අර රජු සියදිවි හානි කරගත්ත කියනවා. එහෙම රාජධානි 5ේම රජවරු සියදිවි හානි කරගෙන තියෙනවා ස්වර්ණ තිලකා නිසා. උද්දාල බමුණට ආරංචි වුණා රාජධානි 5ක රජවරු සියදිවි හානි කරගන්න තරම් මනමෝහනීය වූ රූපයක් ඇති ස්වර්ණ තිලකා කියලා කෙනෙක් තමන්ව දකින්න එනවලු. ඇය ස්ත්‍රියක්ලු කියලා. එතකොට උද්දාල බමුණ අභියෝගයට ලැහැත් වෙලා හිටියා. හරියෙන්ද කියපන්කෝ ඔය ස්ත්‍රී රූපේ කියන්නේ මට නම් පෙන්වන්න බැරි එකක් කියලා. එදා ස්වර්ණ තිලකා උද්දාල බමුණ ළඟට ආවේ මුළු ශරීරයම වස්ත්‍රයකින් වහගෙන. උද්දාල බමුණ ඉදිරියට ඇවිල්ලා ඈ තමන්ගේ මේ වහගෙන හිටපු වස්ත්‍රය ඉවත් කළා. ඒ වසා සිටි වස්ත්‍ර ඉවත් කරනකොට ඈ ඊටාම හැඩට ඇඳගෙන සැරසිලා ඉන්න ඇගේ දීප්තිමත් චවි වර්ණයේ සහිත රූපය උද්දාල බමුණට දකින්න ලැබුණා විතරයි. උද්දාල බමුණාට විවර කරගත්ත මුව පියාගන්න බැරුව ගියා. විවර කරගත්ත දෑස වහගන්න බැරුව ගියා. වසඟයටපත් වුණා. අපේ මෙච්චර ලස්සනයි. උද්දාල බමුණා අහනවා ඈ සස්වාමිකද? ඈ අස්වාමිකද? සේවකයෝ කියනවා බ්‍රාහ්මණ තුමනි ඈ
අස්වාමිකයි. නමුත් ඈ සැඩොල්. ඈ සැඩොලියක් වීම නිසා තමයි අර කලින් රාජපුත්‍රයෝ 5 දෙනාම සියදිවි හානි කරගත්තේ. බලන්න ප්‍රිය දේවල් නිසා දුක වේදනාව මහට ගන්න හැටිනේ. ඒ උද්දාල බමුණා කල්පනා කළා. ඒ උද්දාල බමුණට අමුතු උපමාවක් ගැටුණා. උද්දාල බමුණා කල්පනා කරනවා ලස්සන මණිකක් අසූචි ගොඩක තිබ්බා කියලා මණිකේ වටිනාකම වෙනසක් වෙන්නේ. මණිකමයි. අසූචි ගොඩක තිබ්බත් මිනිස්සෙක් මණික අරගන්නවා. ඇයි ඒක අසූචි ගොඩේ තිබුණාට මණිකක්. ඒ වගේ මෙය කුලයෙන් පහත් වුණාට කමක් නැහැ. මේ වගේ රූපයක් නම් අතහරින්න බෑ කියලා උද්දාල බමුණා ඈත් එක්ක විවාහ වුණා. දැන් ඈත් එක්ක උද්දාල බමුණා හරි සන්තෝෂින් කාලය ගත කරනවා. උද්දාල බමුණා මෙහෙම වාසය කරනකොට උද්දාල බමුණාගේ සාමාන්‍ය කටයුතු ඔක්කොම අඩාල කළා මේ ස්වර්ණ තිලකාගේ රූපේ. දැන් උද්දාල බමුණට තමන්ගේ ජීවිතේ අනිත් වැඩ කටයුතු එකක්වත් වැඩක් නැහැ. ඔහුට ගොඩාක්ම වටින්නේ ස්වර්ණ තිලකා තමන්ගේ ළඟ තියාගෙන ඈත් එක්ක ඉඳීම. ওই කාලේ උද්දාල බමුණාගේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්ත ශිෂ්‍යෝ ටිකක් හිටියා. ඒ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වුණා මේ ස්වර්ණ තිලකා නිසා. මේ ශිෂ්‍යෝ කල්පනා කළා මේක හරියන්නේ මේ ස්වර්ණ තිලකාවක් ඇවිදිලා අපි ගුරුතුමාව වසඟයට අරගෙන දැන් අපිට ඉගෙනින් කටයුතු නැතුව ගියා මේ ස්වර්ණ තිලකාව මරවන එකයි කරන්න තියෙන්නේ. ස්වර්ණ තිලකාව මරවන්න කියලා කල්පනා කළා. ස්වර්ණ තිලකා මැරවීම පිණිස එක දවසක් මේ ස්වර්ණ තිලකාව වීදියේ ගමන් කරමින් ඉද්දි මේ ශිෂ්‍යෝ ටික කලේ කිපුණු ඇතෙක්ව ස්වර්ණ තිලකාගේ පැත්තට එව්වා. ඒ කිපුණු හස්තියා මේ ස්වර්ණ තිලකාවට පිඹගෙන එනවා. එතකොට ඇය ඒ මොහොතේත් මේ මුළු ශරීරයම යම් රෙද්දකින් වහගෙන ඇය ගමන් කරමින් හිටියේ. ඒක ඒ කාලේ තිබුණු සමහරවිට සැඩෝල් කාන්තාවන්ගේ සිරිතක් වෙන්න පුළුවන්. ලස්සනට ආභරණ ආදියෙන් සැරසිලා නමුත් මේ තනි රෙද්දකින් මේ කය වහගෙන තමයි ඇය ගමන් කරමින් හිටියේ. අර හස්තියා පිඹගෙන එනකොට ඇයට මේ උඩට දාගෙන හිටපු සලුව අතෑරුවා. සලුව අතෑරිච්ච ගමන් හස්තියා දැක්කා ඇගේ ලස්සන රූපය. හස්තියා නැවතුණා. එච්චර ලස්සනක් බලන්න අර මල් පූජාවක් කරලා ඒ මල් පූජාවේ පිනෙන් ඇය පැතූ දෙයක් තියෙනවනේ. ඇය පැතුවේ උසහස් එකක් නෙමෙයි. ඇය පැතුවේ ලාමක දෙයක්. ඇය පැතුවේ ලස්සන මනමෝහනීය රැස් වෙහිදෙන තරම් මේ ප්‍රභාස්වර වූ ශරීරයක් ලැබේවා කියලා. ඉතින් එහෙම එකක් ඇයට ලැබුණා. ඒ ශරීර ප්‍රභාව නිසා අර හස්තියා පවා ඇයට පහරක් ගසන්නේ නැතුව වැළකුණා. එතකොට මේ ශිෂ්‍යෝ ටික කල්පනා කළා මේක නම් අතික්ලව්වක් කරවන්න පුළුවන් එකක් නෙවෙයි. හොඳම වැඩේ තමයි හොරමුලකට දීලා ඇගේ රූපේ පේන්නේ නැති වෙලාවක ඇයව ඝාතනය කරන්න ඕන. ඒකට හොඳම වෙලාවේ ඇය නිින්දේ ඉන්න වෙලාව. ඇය නිදා ගන්න රාත්‍රියේ අපි ඇයව ඝාතනය කරවමු. ඇය නිින්දේ ඉන්න වෙලාවක එක රාත්‍රියක හොරු ලව්වා ඇයව ඝාතනය කළා. ඇය මිය පරලෝ ගියාට පස්සේ උද්දාල බ්‍රාහ්මණයා හරි වේදනාවට පත් වුණා. උද්දාල බ්‍රාහ්මණයට මේක වාව ගන්නට බැරි තරම් දුකක් වුණා. ඒකද බුදුරජාන් වහන්සේ දේශනා කළානේ ප්‍රිය දේවල් නිසා දුක හට ගන්න විදිහනේ. භාග්‍යතුන් වහන්සේ වදාලා ප්‍රිය දේ නිසා දුකත් හට ගන්නවා ප්‍රිය දේ නිසා බයත් හට ගන්නවා. පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං. ප්‍රිය දේ නිසා ශෝකය හටගන්නේය බිය හටගන්නේය. පියතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. ප්‍රිය දේයින් වෙන් වෙච්ච දවසට ශෝකයකුත් නැත බයක් කොයින්ද. ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං. ප්‍රේමය නිසාම බයත් හටගන්නවා ශෝකයත් හටගන්නවා. රතියා ජායති සෝකෝ රතියා ජායති භයං. ඇලීම නිසාත් ශෝකය හටගන්නවා බය හටගන්නවා. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. කැමති දේ නිසාත්
බය හට ගන්නවා, ශෝකය හට ගන්නවා. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං. තණ්හාව නිසා ශෝකේ බය හට ගන්නවා. ඉතින් මේ බ්‍රාහ්මණයාගේ ජීවිතේ ශෝකේ බය ඔක්කොම හටගත්තා. අවසානයේ ස්වර්ණ තිලකා මිය පරලෝ ගියාට පස්සේ උද්දාල බ්‍රාහ්මණයාත් ගිනි තියාගෙන මිය පරලෝ ගියා කියනවා. ඒ මිය පරලෝ ගියපු උද්දාල බ්‍රාහ්මණයාගේ ජීවිතේට මහා අයහපතක්මයි සිද්ධ වුණේ. ඇයි උද්දාල බ්‍රාහ්මණය තමන්ගේ දිවිතොර කරගත්තේ මොකක් හේතු කරගෙනද? ස්ත්‍රියාවක්ව හේතු කරගෙන. ස්ත්‍රියාවක්ව හේතු කරගෙන දිවිතොර කරගත්ත ඒ උද්දාල බ්‍රාහ්මණයා මරණින් මත්තේ දුගතියේම උපත ලැබුවා කියලා තමයි මේ ස්වර්ණ තිලකා කතා වස්තුව අවසන් වෙන්නේ. ඒ අවසන් වෙනකොට සද්ධර්ම අලංකාරයේ මේ විදිහ අවවාදයක් කරනවා. අයෝනිසෝ සා පුරිමාය ජාතිය. ඒ කලින් ජීවිතේ නුවණින් කල්පනා නොකිරීම නිසා පුඤ්ඤං කරිත්වා අලබී දිසං ගති. පිනක් කරගෙන ඒ පින හේතු කරගෙන ලස්සන රූපයක් නම් ලැබුවා තමයි. ලස්සන රූපයක් ලැබුවාට මොකද ඒ රූපේ හේතු කරගෙන ඒට මහා යහපතක් සලසා ගන්න බැරුව ගියා. නුවණින් සලකන්නේ නැතුව පින කිරීම නිසා. දැන් නුවණින් සලකලා පිනක් කරා නම් ඒට රූප සම්පත්තියක් ලැබෙයි. ඒ වගේ මෑට සංසාරයෙන් නිදහස් වීමක් ලැබෙයි. ඇයි ගෞරවයකින් තොරව නුවණමකින් තොරව පින් කරපු නිසා ඇයට ධර්මයේ ඇසුරක් ලැබුණේම නැහැ. ඊළඟට පින කරන මොහොතේ තමන්ගේ මවුට ගරහපු නිසා ඇයට ඒකේ කර්ම විපාකයටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. දී සම්පයුත්තා කුසලං කරුන්ති නිබ්බාන මේවා බිමුඛං කරොත. ඒ නිසා වෙන දෙයක් මුල් කරගෙන නම් පින කරගන්න එපා. නිවන මුල් කරගෙනම තමන්ගේ ජීවිතේට පින කරගන්න කියලයි සද්ධර්ම අලංකාරය අවවාද අනුශාසනා සිදු කරනු ලබන්නේ. ඉතින් බලන්න පින්වතුනි මේ පොත් වහන්සේලා තුල අන්තර්ගත කාරණා අපේ ජීවිතයට කොයිතරම් අර්ථයක් සපයනවද? අපි කොයි කාගේ ජීවිතවල අපි කවුරුත් තනි තනියෙන් මරණය උරුම කරගෙන ඉන්නවා. අපි හැමෝම යම් දවසක මේ ලෝකේ අත්හැරලා දාලා මිය පරලෝ යනවා. එසේ මිය යන දවසට පින්වතුනි බාහිර ලෝකේ අපි අත්හරිනවා. හැබැයි ආධ්‍යාත්මික ලෝකේ අපට අත්හරින්න බෑ. ආධ්‍යාත්ම ලෝකයේ සුන්දර දේවල් ඔබ ළඟ තිබුණා. ඔබ මරණින් මත්තේ සුන්දර තැනකට යයි. ආධ්‍යාත්ම ලෝකයේ ඔබ අසුන්දර නම් මරණින් මත්තේ අසුන්දර තැනකට යන්න සිද්ධ වෙනවමයි. එනිසා ජීවිතය සම්බන්ධයෙන් හොඳ අදහසක් මේ දවස ආරම්භ වෙන තැනම ඔබ ඇති කරගන්න. තමන්ගේ හිත තුළ පින් කරන කුසල් වඩන අදහසක් හොඳට පෙළපදියම් කරගන්න. නුවණින් සලකාම පින්තුනේ පින කරගන්න. පව කියන එකත් එක්ක නම් ජීවිතේ කවදාවත් එක්ස්තු කරගන්න එපා. ඔබ හැමතිස්සෙම යහපත් සිතුවිලි වලින් යුක්තව පින් රැස් කරනු පිණිසම ජීවිතේ මෙහෙවමින් ඉන්නවා නම් ඒක ඔබටත් බොහෝ කල් යහපත පිණිස පවතිනවා. ඒ වගේමයි ඔබ නිසා තව බොහෝ දෙනෙකුටත් යහපත පිණිස ඒ පවතින. දැන් බලන්න අර දුප්පත් ජෝඩුව පින් කරන ආසාවෙන් මේ දම්පැන් පූජා කරන ආසාවෙන් වාසය කරපු නිසා අර නාගරාජයාත් ඒ පිනේම කොටස්කාරයෙක් බවට පත් වුණා. හැබැයි ඔබ ළඟ තියෙන අසුන්දර අදහස් ඒක ඔබටත් අයහපතක්. ඒක අන් අයටත් අයහපත පිණිස පවතිවි. දැන් බලන්න ස්වර්ණ තිලක ඇගේ ළඟ ලස්සන කල්පනා තිබුණේ නෑනේ. ඒ සුන්දර ලස්සන කල්පනා නොතිබිච්ච නිසා ඈ හේතු කරගෙන අර රජකුමාරවරු 5-6 දෙනෙක්ම මිය පරලෝ ගියා. ඒ ඔක්කොමල යන්න ඇත්තේ දුගතියකනේ. ඇයි ස්ත්‍රියාවක් කෙරෙහි බැඳුන හිතින් සියදි විහානි කරගෙන කොහේ සුගතියක යන්නද? අර උද්දාල කියන බ්‍රාහ්මණයන් අවසානයේ නිරේ උරුම කරගත්තා. ඉතින් ඒ නිසා ඒ ස්වර්ණ තිලකා කියන තැනැත්තිය තාමත් ඉතින් මේ සංසාර ගමනේ කොහේ හෝ විඳෝ ගමන් කරන්න ඇති. නිසා අපේ ජීවිතේ අපි ගොඩාක් බුද්ධිමත් වෙන්න ඕනේ. බුද්ධිමත්ව තමන්ගේ ජීවිතේට හොඳට පින් රැස් කරගන්න, කුසල් රැස් කරගන්න. තමන්ගේ ජීවිතේ පිනෙන් කුසලෙන් ආරක්ෂා කරගන්න මහන්සි ගන්න. අද
ධර්ම දානමය වශයෙන් පින්වතුන්ලා විශාල පිනක් රැස් කළා. මේ රැස් කරපු පින මීට වසරකට ඉහතදී මිය ගිය පින්වත් ලීලා සමරසිංහ නැන්දනියට අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය ගිය දෙමාපියන්ට අනුමෝදන් වෙත්වා. ඒ මියගිය සියලු දෙනාගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන් සැපයටපත් වේවා. මේ ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න ඒ සියලු ඥාතීන්ටත් වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය ආයුෂයෙන් දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලා අප සියලු දෙනාව නිරතුරු ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ පින් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී සිළුගුණ පුරන මහා සංගරුවනටත් පින් අනුමෝදන් වෙත්වා. පින්වතුන් වහන්සේලා නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. මීට වසරකට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් ලීලා සමරසිංහ මහත්මියට ඒ වගේම අද ධර්ම දාන සිදු කරපු පින්වතුන්ලාගේ නමින් මියගිය ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට පින් අනුමෝදන් වේ. සියලු දෙනාගේ පරලොව සැපයෙන් සැපයටමපත් වේවා. ඒ සියලු දෙනාටත් සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරමු. ධර්ම දාන සිදු කළේ මීගමුව පන්සල පාරේ පදිංචි පින්වත් එම්.කේ. පියසේන මහත්මයා සහ ඒ මහත්මියත් දූ දරුවන් පිරිස සියලු දෙනා ඒකරාසි වෙලා සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදයෙන් සියලුම යහපත අභිවෘද්ධිය සැලසේවා. රැකී ආරක්ෂා ව්‍යාපාර ආදියත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් දියුණුවට සාර්ථකත්වයට පත් වේවා. ජීවිතයට පෙනෙන නොපෙනෙන බාධා කරදර වේන සියල්ල දුරින්ම දුර වේවා. පින්වතුන්ලාට සැනසille කලන මිතුරු ඇසුරේ පින් කරගන්නටත් දහමේ හැසිරෙන්නටත් අවකාශ සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුල සියලු දෙනාට තමන්ගේ ජීවිතයේ ගුණධර්ම රැස් කරගෙන සිතකය වචනින් කුසල් පින් රැස් කරගන්නට අවකාශ සැලසේවා. ධර්ම දාන සිදු කරපු සුපින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට සුපින්වතුන්ලා හැම දෙනාට ගෞතම සාසනය තුලම ධර්ම අවබෝධ කරගන්න ලැබේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.